LKS ප්‍රමිතාංක 1ට අනුව මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා LKS 1 ප්‍රමිතියෙන් දක්වලා තියෙනවා. විශේෂයෙන් මේ ප්‍රමිතිය අදාළ වෙන්නේ සීමා සහිත පොදු සමාගම් වලට. පොදු සමාගම් වල මූල්‍ය ප්‍රකාශන කට්ටලේ පිළිල කිරීමේදී මේ ප්‍රමිතිය දක්වා තියෙන ආකෘතීන් වලට අනුව පිළිල කරන්න ඕන. මූල්‍ය ප්‍රකාශන කට්ටලය වර්ග දෙකකට වර්ග කරන්න පුළුවන්. පළවෙනි එක පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන. දෙවෙනි එක විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන. ඒ විදිහට මූල්‍ය ප්‍රකාශන කට්ටලේ වර්ග කරන්න පුළුවන් කොටස් දෙකකට. ඒතර පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරන්නේ ප්‍රසිද්ධ කිරීම සඳහා සුදුසු ආකෘතින් සහිතව. ඒ කියන්නේ කාගේ දැන ගැනීම සඳහා කොටස් කරුවන්ගේ රටේ මහ ජනතාවගේ අනාගත ආයෝජකයන්ගේ බැංකු ණය සපයන්නන්ගේ ඒ ආදි වශයෙන් බාහිර පාර්ශවයන්ගේ දැන ගැනීම සඳහායි පොදුවේ දැන ගැනීම සඳහා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරනවා. ඒතර මේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන අභ්‍යන්තර පාර්ශවයන් වන කළමනාකරු අධ්‍යක්ෂක මණ්ඩලයත් පාවිච්චි කරනවා. ඊට අමතරව බාහිර පාර්ශවයන්ගේ දැන ගැනීම සඳහා තමයි විශේෂයෙන් පිළිවෙල කරන්නේ ප්‍රසිද්ධ කිරීම සඳහා. ඊට පස්සේ විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරන්නේ අභ්‍යන්තර පරිපාලනය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා. විශේෂයෙන් කළමනාකරණයේ සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ අවශ්‍යතාවය සඳහා විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කට්ටලේ පිළිවෙල කරන්න පුළුවන්. මේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කට්ටලය පිළිබඳව. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කට්ටලේ කොටස් 5කින් සමන්විතයි. ඒක පළවෙනි එක තමයි ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. ඊට පස්සේ දෙවෙනි එක හිමිකම් එහෙම නැත්නම් ස්කන්ධ විනාශ වීමේ ප්‍රකාශනය. තුන්වෙනි එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හතරවෙනි එක මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. පස්වෙනි එක ගිණුම් කරන ප්‍රතිපත්තිය සටහන්. ඔය පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක අඩංගු වෙන්න ඕන සංරචක 5. ඉස්ලාම් තියෙනවා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. ඊට පස්සේ හිමිකම් නැත්නම් ස්කන්ධ විනාශ වීමේ ප්‍රකාශනය තියෙනවා. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මේ ආකාරයෙන් පිළිල කරන්න පුළුවන්. එතකොට මෙතන මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය මෙතනදී අපි සාකච්ඡා කරන්නේ නැහැ. ඊළඟ පාඩමකදී මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළිබඳව සාකච්ඡා කරනවා. ඊට පස්සේ මේ ගිණුම් කර ප්‍රතිපත්ති හා සටහන් මේ මූලික ප්‍රකාශන පිළිල කරද්දී මේ සටහන් තීරු වලින් දක්වලා තියෙනවා. ඒ සටහන් බලා ගන්න පුළුවන්. ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය තිරේ දික්සන ආකාරයට ප්‍රමිතිය සඳහන් ආකෘතිය බලා ගන්න පුළුවන්. මෙතන ඉස්සෙල්ලාම තියෙනවා සමාගමේ නම ලියන්න. ඊට පස්සේ දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. අනිකුත් ව්‍යාපාරවල වාග්ම තමයි ආදායම් ප්‍රකාශනයේ පිළිවෙල කරන්න ගන්නේ ආදායම් සහ වියදම් ගිණුම් වල ශේෂයන්. මෙතන දිනයක් සඳහන් වෙනවා නම් ගිණුම් වර්ෂයේ අවසාන දිනේ. ඒ දිනෙන් අවසන් වර්ෂයේ ආදායම් වියදම් තමයි මේ ආදායම් ප්‍රකාශනයේ පිළිවෙල කරන්න ගන්න. මේ ආදායම් ප්‍රකාශනයේ ගිණුමක් නෙමෙයි මේක ලේඛනයක්. ආදායම් සහ වියදම් සටහන් කරමින් මුළු විස්තීර්ණ ආදායම ගණනය කරන ලේඛනයක්. ආදායම් ප්‍රකාශනය කියන්නේ ගිණුමක් නෙවෙයි. එතකොට මේ වෙළඳ ගිණුම සහ ලාභ ගිණුමේ සාරාංශයක් තමයි මේ ආදායම් ප්‍රකාශනයෙන් පෙන්වන්නේ. ආදායම් ප්‍රකාශනය ලේඛනයක්. ඒ ලේඛනයෙන් අවසාන වශයෙන් අපි ගණනය කරලා ලබන්නේ මුළු විස්තීර්ණ ආදායම. ආදායම් ප්‍රකාශනයේ ඉස්ලාම් කියන විකුණුම් කාල පරිච්ඡේදයට අදාළ කියන්නේ ගිණුම් වර්ෂයට අදාළ විකුණුම් මෙතනින් අතුලත් කරන්න ඕන සටහන් කරන්න ඕන. ඊට පස්සේ තියෙනවා විකුණුම් පිරිවැය. මෙතන විකුණුම් පිරිවැය තනියගයක් විදිහට වාර්තා කරන්නේ වෙනම පෙරවැඩක විකුණුම් පිරිවැය ගණනය කර පෙන්නන්න ඕන. මේ ආකාරයට විකුණුම් පිරිවැය මේ විදිහට ගණනය කරන්න ඕන පෙරවැඩවල. විකුණුම් පිරිවැය හැදෙන්නේ ආරම්භක තොගය නිෂ්පාදන පිරිවැය තියෙනවා නිෂ්පාදන පිරිවැය කරන්න ඕන. ද්‍රව්‍ය ගැනුම් පිරිවැය කරන්න ඕන. ඊට පස්සේ ගෙනීමේ වියදම් ආදී අපසෙන් ආදී අඩු කරලා අවසන් නිමි භාණ්ඩ තොගය අඩු කරගෙන පස්සේ තමයි විකුණුම් පිරිවැය හැදෙන්නේ. වෙනත් තැනක ඒ කියන්නේ පෙර වැඩවල විකුණුම් පිරිවැය ගණනය කරලා ආදායම් ප්‍රකාශනයේට විකුණුම් පිරිවැය මෙතන සටහන් කරන්න ඕන. ඊට පස්සේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරායින් පස්සේ දල්ලාභය අපිට ලබා ගන්න පුළුවන් මෙතන. මේ ආකාරයෙන් දල්ලාභය ලබා ගන්නවා විකුණුම් වල විකුණුම් පිරිවැය අඩු කරලා. ඊට පස්සේ දලලාභයට වෙනත් ආදායම් එකතු කරනවා. වෙනත් ආදායම් වල සටහනක් ගන්න ඕන. සටහන් අංක 1 විදිහට මෙතන සටහන් කරන්න ඕන. සටහන් අංක
එක යටතේ අපි සටහන් ගොඩේ සටහනක් පිළිල කරන්න ඕන වෙනත් ආදායම් වලට. මේ ආකාරයෙන් සටහන් පිළිල කරන්න ඕන. සටහන් වෙනම හදන්න ඕන. සටහන් අංක 1 වෙනත් ආදායම්. එතකොට වෙනත් ආදායම් වලට එන්න පුළුවන් සාමාන්‍ය පොලි ආදායම්, ලාභාංශ ආදායම්, කුලී ආදායම් වගේ වෙනත් ආදායම් වෙන්න පුළුවන්. ඒවේ එකතුව ආදායම් ප්‍රකාශනයට ගන්න ඕන වෙනත් ආදායම් විදිහට සටහන් අංක 1 යටතේ. එතකොට දල්ලාභය වෙනත් ආදායම් එකතුව පල්ලෙන් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ සමාගමේ වියදම් වර්ග 4 බෙදාහැරීමේ පිරිවැය, පරිපාලන පිරිවැය, වෙනත් පිරිවැය, මූල්‍ය පිරිවැය. මේ වර්ග 4 එකතු කරන්න පුළුවන්. මේ වර්ග 4ට වියදම් වර්ග 4ට පෙරවැඩ 4ක් හදලා එකතු විදිහට තමයි මෙතෙන්ට ගෙනලා තියෙන්නේ. මේ විදිහටයි බලා ගන්න පුළුවන් පෙරවැඩ කොහොමද හදලා තියෙන්නේ කියලා. මෙතන තියෙනවා අයිතමය, බෙදාහැරීමේ මෙතන පිරිවැය, ඊට පස්සේ පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය වියදම්. මම උදාහරණ කීපයක් විදිහින් දක්වලා තියෙනවා. මේ විදිහට මේ පෙරවැඩ ලේඛනයක් හදලා එකතු ගන්න පුළුවන්. මේ එකතු තමයි ආදායම් ප්‍රකාශනයට ගෙනියන්න පුළුවන්. මේ පිරිවැය ලේඛනයක් හදන්න නැතුව මේ වියදම් වෙන වෙනම හදන්නත් පුළුවන් මේ ආකාරයට. බෙදාහැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය වියදම්. මේ පෙරවැඩ හදන ක්‍රම දෙකක් තියෙන්නේ. මේ විදිහට ලේඛනයක් විදිහට පෙරවැඩ 4 ලේඛනයකට ඇප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වෙනම වියදම් වර්ග 4 එකතුන් අරගෙන මේ විදිහට ආදායම් ප්‍රකාශනයට බෙදාහැරීමේ පිරිවැය, පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය වියදම් එකතු මෙතෙන්ට සටහන් කරන්න පුළුවන්. ඊට පස්සේ වියදම් වර්ග 4 එකතු මේ ඊළඟ තීරුවට ගන්නවා. ඊට පස්සේ මෙතන එකතුවෙන් මේ දල්ලාභය සහ වෙනත් ආදායම් එකතු කරපු එකතුවෙන් වියදම් වර්ග 4 අඩු කරනවා. ඊට පස්සේ අපිට එනවා බදු පෙර ලාභය කියලා. මේ බදු පෙර ලාභයට සටහන් අංක 2 යටතේ සටහනක් දාන්න ඕන. ඒ සටහන මේ විදිහට පෙන්වන්න ඕන. සටහන් අංක 2 බදු පෙර ලාභයේ ගණනය කිරීම සඳහා පහත වියදම් අඩු කර ඇත කියලා. විශේෂ සමාගමේ තියෙන විශේෂ වියදම් වර්ග කීපයක් මෙතනින් එකතු කරලා පෙන්වන්න ඕන. කලබදු පොලි, ණය පොලි, සේවක වන්දි, තොග හානි, අරසාතකාර මුදල් දායකත්වයේ, සේවක භාරකාර මුදල් දායකත්වයේ, වත්කම් සේවීම්, ප්‍රචාරණ වියදම්, විකුණුම් ප්‍රමිස්, ගෙන යාමේ වියදම් වගේ උදාහරණ කීපයක් මම මෙතනින් දක්වලා තිනවා. ඒ එකතුව මෙතන පෙන්වන්න ඕන. මේක සටහන් අංක 2. සටහන් අංක 2කින් කෙරෙන්නේ බදු පෙර ලාභයේ ගණනය කිරීම සඳහා අඩු කරන ලද වියදම් වර්ග කීපයක් පෙන්වීමයි. ඊට පස්සේ කාල පරිච්ඡේදය සඳහා ආදායම් බදු ඒකට සටහන් අංකයක් තියෙනවා. බද්ද මෙතනින් අඩු කරන්න ඕන. බද්ද අඩු කරායින් පස්සේ කාලච්ඡේදයේ ලාභය අපිට ලබා ගන්න පුළුවන්. බද්දටත් සටහනක් පෙන්වන්න ඕන. සටහන් වල සටහන් අංක 3 යටතේ මේ විදිහට සටහන් අංක 3 පිළිල කරන්න ඕන. කාල පරිච්ඡේදයට අදාළ බදු ඊට පස්සේ පෙර වර්ෂයේ බදු ඌණ වෙන්න පුළුවන්, අදි වෙන්න පුළුවන්. කාල පරිච්ඡේදයේ බද්දට පෙර වර්ෂයේ ඌණ බදු තියෙනවා නම් එකතු කරන්න ඕන. කාල පරිච්ඡේදයේ අදාළ බද්දට පෙර වර්ෂයේ අදි බදුවෙන් කිරීම තියෙනවා නම් අඩු කරලා මෙතනින් එකතු ගන්නවා. ගලපන ලබ එකතු ගන්නවා. ඒක ආදායම් ප්‍රකාශයේ බදු සටහන් කරන තැනට සටහන් කරන්න ඕන. ඊට පස්සේ බදු පෙර ලාභයෙන් බදු අඩු කරායින් පස්සේ කාල පරිච්ඡේදයේ ලාභය අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ කාල පරිච්ඡේදයේ ලාභය ලබා ගන්නයින් පසුව වෙනත් විස්තීර්ණ ආදායම්. ගොඩක් වෙලාවට උසස් පෙළ මට්ටමේදී දේපොළ ප්‍රත්‍යාගන්න අතිරික්ත තමයි මෙතෙන් එක් කරන්නේ. වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ දේපොළ ප්‍රත්‍යාගන්න අතිරික්ත තියෙනවා නම් ඒවා එක් කරනවා. එක් කරපුවම අපිට මුළු විස්තීර්ණ ආදායම ගණනය කරගන්න පුළුවන්. ඒතර මුළු විස්තීර්ණ ආදායම කොටස් දෙකකින් සමන්විත වෙනවා. කාල පරිච්ඡේදයේ ලාභය, දේපොළ ප්‍රත්‍යාගන්න අතිරික්ත නැත්නම් වෙනත් විස්තීර්ණ ආදායම්. කාල පරිච්ඡේදයේ ලාභය, වෙනත් විස්තීර්ණ ආදායම් යන කොටස් දෙකකින් තමයි සමන්විත වෙන්නේ මුළු විස්තීර්ණ ආදායම. ඒකට මුළු විස්තීර්ණ ආදායම මාරු වෙනවා ස්කන්ධ වෙනස් වීමේ ප්‍රකාශයට. ආදායම් ප්‍රකාශයෙන් ගණනය කරනු ලබන මුළු විස්තීර්ණ ආදායම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයෙන් නැත්නම් ස්කන්ධ වෙනස් වීමේ ප්‍රකාශයට මාරු කරන්න පුළුවන්. එතකොට මේ මුළු විස්තීර්ණ ආදායම මේ ආකාරයෙන් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට මාරු වෙනවා. මෙතන මුළු විස්තීර්ණ ආදායම මාරු කරලා තියෙන මේ ආකාරයෙන් බලා ගන්න පුළුවන්.
මේ විදිහට මාරු කරලා තියෙනවා. ඒකේ ප්‍රත්‍යා ගන්න සංචිතයට මාරු වෙනවා. මෙතන තියෙන දේපල ප්‍රත්‍යා ගන්න අතිරික්ත වටිනාකම. ඒ කියන්නේ විනත් විස්තීර්ණ ආදායම යටතේ තියෙන දේපල ප්‍රත්‍යා ගන්න අතිරික්තයේ ප්‍රත්‍යා ගන්න සංචිතයට මාරු වෙනවා, එකතු වෙනවා. ඊට පස්සේ කාල පරිච්ඡේදයේ ලාභය ලාභ සංචිතයට එකතු වෙනවා. එතකොට ප්‍රත්‍යා ගන්න සංචිතයට එකතු වෙන ප්‍රමාණය සහ ලාභ සංචිතයට එකතු වෙන ප්‍රමාණය. මේ දෙකේ එකතුව තමයි මේ එකතුව තීරුවෙන් දැක්වෙන්නේ. ඒකට සමාන වෙන්න ඕන මුළු විස්තීර්ණ ආදායම. මුළු විස්තීර්ණ ආදායම සමාන වෙනවා මේ මෙතන තියෙන එකතු තීරුව තියෙන වටිනාකමට. ඒ ආකාරයෙන් අපිට මාරු කරන්න පුළුවන් මේ මුළු විස්තීර්ණ ආදායම හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට. එතන හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය කියලා කියන්නේ කාල පරිච්ඡේදය තුල සමාගමේ හිමිකම වෙනස් වෙලා තියෙන මොන ආකාරයෙන්ද කියන එක දක්වන ලේඛනය. මේකෙත් උඩින් සමාගමේ නම ලියන්න ඕනේ. ඊට පස්සේ දිනින් අවසන් වර්ෂය සඳහා හිමිකම් නැත්නම් විස්කන්ධ වෙනස් වීමේ ප්‍රකාශය කියලා මෙතන උඩින් සඳහන් වෙන්න ඕන නම. ඊට පස්සේ මේ තීරු තියෙනවා මේකේ. මුල තීරුව විස්තරයේ තීරුව. ඊට පස්සේ සාමාන්‍ය කොටස් ප්‍රත්‍යාගන සංචිත තියෙනවා නම් ප්‍රත්‍යාගන සංචිත තීරුවක් ඉන්න ඕන. පොදු සංචිත තියෙනවා නම් පොදු සංචිත තීරුවක් ඉන්න ඕන. ඊට පස්සේ ලාභ ශේෂයේ තීරුවක් ඉන්න ඕන. මේක රඳවාගත් ලාභ කියලා මෙතන සඳහන් කරන්න පුළුවන්. ලාභ ශේෂයේ රඳවාගත් ලාභ යනුත් හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ මේ එකතු තීරුවෙන් දැක්වෙන්නේ මේ සියල්ලගේම එකතුව මේ හරස් අතර ගන්න තීරුව. මේ උදාහරණයක් විදිහට ගන්න මේ ආරම්භක ශේෂ මෙතනින් දක්වලා තියෙනවා. මේ ආරම්භක ශේෂ සාමාන්‍ය කොටස් ප්‍රත්‍යාගන සංචිත පොදු සංචිත ලාභ ඒ තීරු හතරේම එකතුව මේ එකතු තීරුවේ හරස් අතර දක්වන්න පුළුවන්. මේ ආරම්භක ශේෂ වර්ෂයේ ආරම්භයේ ඒ කියන්නේ ගිණුම් වර්ෂය පටන් ගන්න වෙලාවේ ඒ සංචිතවල ඒ කොටස්වල තියෙන ශේෂයන් මෙතන සඳහන් වෙන්නේ. ඊට පස්සේ කොටස් නිකුත් කිරීමෙන් යම්කිසි එකතුවක් වුණා නම් වර්ෂයේ මැද ඒක මේ සාමාන්‍ය කොටස් වලට එක් වෙන්න ඕන. ඒක එකතු තීරුවකට එනවා. ඊට පස්සේ මුළු විස්තීර්ණ ආදායම මේ ආදායම ප්‍රකාශනයෙන් ගන්න මේක වෙනත් විස්තීර්ණ ආදායම් තියෙනවා නම් ප්‍රත්‍යාගන සංචිතයට එක් වෙන්න ඕන. කාල පරිච්ඡේදයේ ලාභය මෙතෙන්ට එක් වෙන්න ඕන ලාභ තීරුවට. ඊට පස්සේ සංචිත ප්‍රාග්ධන ගත කිරීම. සංචිත ප්‍රාග්ධන ගත කිරීම මේ වර්ෂේ වෙලා තියෙනවා නම් මේ විදිහට මේ තීරුවෙන් දක්වන්න ඕන. සංචිත ප්‍රාග්ධන ගත කිරීම මේ විදිහට පෙන්වන්න ඕන. සංචිත ප්‍රාග්ධන ගත කිරීම කියලා කියන්නේ සංචිත වල තියෙන මුදල් කොටස් බවට හැරවීමයි. ඒ නිසා සාමාන්‍ය කොටස් තීරුවට එක් වෙන්න ඕන. අදාළ සංචිත වලින් අඩු වෙන්න ඕන. මෙතන මේ අඩු කරලා තියෙනවා ප්‍රත්‍යාගන සංචිතය සහ පොදු සංචිතයෙන් අඩු කරලා තියෙනවා. සාමාන්‍ය කොටස් වලට එකතු වෙලා තියෙනවා. ඒ නිසා එකතු තීරුවට මෙතන වටිනාකමක් ඉන්නේ නැහැ. ඊට පස්සේ පොදු සංචිතයට මාරු කිරීම. ඒ කියන්නේ වර්ෂයේ ලබන ලාභයෙන් පොදු සංචිතයට යම් කිසි ප්‍රමාණයක් මාරු කරනවා නම් අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණය අනුව ඒක ලාභ තීරුවෙන් අඩු වෙලා පොදු සංචිත තීරුවට එක් වෙනවා මේ ආකාරයෙන්. මේ ආකාරයෙන් බලා ගන්න පුළුවන්. ලාභ තීරුවෙන් අඩු වෙනවා පොදු සංචිතයට එකතු වෙනවා. ඒ නිසා මෙතන එකතු වෙන ප්‍රමාණය මෙතනින් අඩු වෙනවා. ඒ නිසා මෙතන එකතු තීරුවට යම් කිසි වටිනාකමක් එන්නේ නැහැ. ඊට පස්සේ ගෙවූ ලාභාංශ මේ අතුරු ලාභාංශ කියලා සඳහන් කරන්න පුළුවන්. වර්ෂයේ මැද සාමාන්‍ය කොටස් හිමිවීම සඳහා ලාභාංශ ගෙවලා තියෙනවා නම් ඒක ලාභ තීරුව නැත්නම් සඳහාගත් ලාභ ශේෂයෙන් අඩු කරලා පෙන්වනවා. මේක එකතු තීරුවට අඩු කිරීමක් විදියට එනවා. ඊට පස්සේ සීලුම් තීරුවල වර්ෂයේ අවසානයේ එකතුන් ගන්න පුළුවන් පහලින් මේ ආකාරයට එකතුන් ගන්න පුළුවන්. එම එකතුන් මාරු කරන්න ඕන මූලික තත්ත්ව ප්‍රකාශනයට. ස්කන්ධ වෙනස් වීමේ ප්‍රකාශයේ සාමාන්‍ය කොටස් ප්‍රත්‍යාගන සංචිත පොදු සංචිතයේ කඳවාගත් ලාභ තීරුවල එකතුන් අපිට මාරු කරන්න පුළුවන් මූලික තත්ත්ව ප්‍රකාශනයේ මේ ආකාරයට. මෙතනින් සඳහන් වෙලා තියෙනවා මූලික තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම හා වගකීම්. ඒ අර්ථයේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය මෙතනින් එකතු කරන්න පුළුවන්. මේ ශේෂය මෙතන තියෙන ශේෂය. ඊට පස්සේ සංචිත යටතේ මේ සංචිත තුනම එකතුනේ සටහන් කරන්න පුළුවන් මූලික තත්ත්ව ප්‍රකාශනයේ මේ ආකාරයෙන් සංචිත පොදු සංචිතයේ ලාභ ශේෂය රඳවාගත් එකකින් කියලා මේ සඳහන් කරන්න පුළුවන්. ප්‍රත්‍යාගන සංචිතයක් තියෙනවා නම් ඒ සංචිතත් මෙතනින් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ සංචිත තීරුව එකතු ඊළඟ තීරුවට ගන්න පුළුවන් මූලික තත්ත්ව ප්‍රකාශනයේ. මූලික තත්ත්ව ප්‍රකාශනයේ ආකෘතිය මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. උඩින් සමාගමේ නම
මෙතන සඳහන් වෙනවා. ඊට පස්සේ මූලික තත්ත්ව ප්‍රකාශනය පිළිවෙල කරන්නේ යම්කිසි දිනකට, ඒ කියන්නේ ගිණුම් වර්ෂයේ අවසාන දවසට. ඒ නිසා ගිණුම් වර්ෂයේ අවසාන දවස මෙතන සඳහන් වෙන්න ඕනේ. ඒ කියලා දිනට කියලා දෙන සඳහන් වෙන්න ඕනේ. ඊට පස්සේ මූලික තත්ත්ව ප්‍රකාශනයේ මූලික තත්ත්ව ප්‍රකාශනයත් සංඛ්‍යා දහස් වලට හරවලා තමයි ඇතුළත් කරන්නේ බොහෝ විට. ඊට පස්සේ ඒකේ තීරු හතරක් සඳහන් වෙනවා. මුල තීරුව, විස්තරේ තීරුව, ඊට පස්සේ සටහන්, ඊට පස්සේ වටිනාකම් තීරු දෙකයි. ඉස්ලාම් තියෙන වත්කම් පැත්ත, ඊට පස්සේ හිමිකම් හා වත්කම් පැත්ත. මූලික තත්ත්ව ප්‍රකාශනයේ පැති දෙකයි. මේ කොටස පළවෙනි කොටස මේ ආකාරයෙන් අපිට පෙන්වන්න පුළුවන් මේ මුළු වත්කම් දක්වා. මේ කොටස වත්කම් කොටස. ඒ වත්කම් කොටසේ ජංගම නොවන වත්කම්, ජංගම වත්කම් විදියට වත්කම් කොටස් කරලා තියෙනවා. ඒ ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් වල එකතුව තමයි මුළු වත්කම් කියලා කියන්නේ. මේ මුළු වත්කම් ප්‍රමාණය සමාන වෙන්න ඕන. මූලික තත්ත්ව ප්‍රකාශනයේ අවසානයේ තියෙන මුළු හිමිකම් හා වගකීම් වලට. ඒතර මුළු හිමිකම් හා වගකීම් සමන්විත වෙනවා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ සංචිත ජංගම නොවන වගකීම්, ජංගම වගකීම් වලින්. මේ ආකාරයට මූලික තත්ත්ව ප්‍රකාශනය පිළිවෙල කරන්න පුළුවන්. ඒකට මූලික තත්ත්ව ප්‍රකාශනයේ සටහන් තීරුවක් තියෙනවා. ඒ සටහන් වල උඩින්ම තියෙන දේපොළ පිළිවෙත හා උපකරණ වලට 4 කියලා අංකයක් දාලා තියෙන සටහන් අංක 4. ඒ සටහන් අංක 4 යටතේ දේපොළ පිළිවෙත හා උපකරණ සියල්ලම පෙන්වන්න ඕන. පෙන්නලා ඒ සටහනේ තියෙන එකතුව, අවසාන එකතුව. ඒ කියන්නේ දේපොළ පිළිවෙත හා උපකරණ වල සුද්ධ වටිනාකම තමයි මූලික තත්ත්ව ප්‍රකාශනයේට සටහන් කරන්න ඕන. මේ ආකාරයෙන් අපිට සටහන බලා ගන්න පුළුවන්. සටහන් අංක 4 දේපොළ පිළිවෙත හා උපකරණ. සමාගමක දේපොළ පිළිවෙත හා උපකරණ සටහන මේ ආකාරයෙන් දිස් වෙනවා තියෙන්නේ. සමාගමේ තියෙන වත්කම් ප්‍රමාණය අනුව තීරු සංඛ්‍යාව මේකේ වෙන්න ඕන. මෙතනදී උදාහරණ විදිහට දක්වලා තියෙනවා ඉඩම් වලට තීරුවක් තියෙනවා, ගොඩනැගිලි වලට තීරුවක්, යන්ත්‍ර වලට, ලී බඩු වලට තීරු 4ක් වෙන් කරලා තියෙනවා, වර්ග 4ක් තියෙන නිසා. ඊට පස්සේ අවසාන තීරුව එකතුව මේ සියල්ලගෙම හරස් 4 එකතුව ගන්න තීරුව මේක. දේපොළ පිළිවෙත උපකරණ ගන්න කිරීමේ සටහනේ කොටස් දෙකයි. පළවෙනි කොටස මෙන්න මේ කොටස. මේ කොටසෙන් සඳහන් වෙන්නේ වත්කම් ගිණුම. අදාළ දේපොළ පිළිවෙත උපකරණ වල දේපොළ පිළිවෙත උපකරණ වල වත්කම් ගිණුම තමයි නිරූපණය වෙන්නේ මේ කොටසෙන්. ඒතර ඉඩම් තියෙනවා, ගොඩනැගිලි, යන්ත්‍ර, ලී බඩු වලට අදාළ ගිණුම්, වත්කම් ගිණුම් නිරූපණය වෙන්නේ. මේ තියෙන ආරම්භක ශේෂ. ඒ ගිණුම් හතරේම ආරම්භක ශේෂ මේ හරස් හතර එකතු මෙතනින් ගන්නවා. ඊට පස්සේ මිලදී ගැනීමක් තියෙනවා වර්ෂයේ මැද එකතු කරන්න ඕන අපි. එකතු කරනවා කියලා කියන අදාළ දේපොළ පිළිවෙත උපකරණ ගිණුම හර වෙනවා. ඉඩමක් මිලදී ගත්තා නම් ඉඩම් ගිණුම හර වෙනවා. ඒ හර වෙන ප්‍රමාණය තමයි මේ එකතු කරලා තියෙන්නේ. ඊට පස්සේ ප්‍රත්‍යාගන්නේ නිසා යම්කිසි වටිනාකමක් වැඩි වුණා නම් එකතු කරන්න ඕන. යම්කිසි වටිනාකමක් අඩු වුණා නම් මෙතනින් අඩු කරන්න ඕන. ඊට පස්සේ විකුණුම් වත්කමක් වර්ෂයේ මැද විකිණීමක් කරා නම් අඩු කිරීමක් කරන්න ඕන. ඊට පස්සේ ප්‍රත්‍යාගන්නට අදාළ ෂෙය තියෙනවා නම් අඩු කරන්න ඕන අදාළ වත්කම් ගිණුමේ. ඒ විදිහට සටහන් කරලා වත්කම් ගිණුමේ අවසාන එකතු මෙතනින් ගන්නවා මේ තීරුවේ. මේ විදිහට අවසාන එකතු ගන්න පුළුවන් අදාළ වත්කම් ගිණුමෙන් එකතු කරනවා එකතු කරලා අඩු කරනවා අඩු කරලා අදාළ වත්කම් ගිණුමේ ශේෂය තමයි මෙතනින් පෙන්නන්නේ. ඊට පස්සේ ඊළඟ කොටස ෂේ වෙන් කිරීම ගිණුමට අදාළ කොටස. මේ කොටස. මේ කොටස අවසාන එකතු දක්වා කොටස. ඒතර මේකෙත් ආරම්භක ශේෂ තියෙනවා. වර්ෂයේ ආරම්භයේ තියෙන ෂේ වෙන් කිරීම. ශේෂ මෙතනින් සඳහන් වෙනවා. මෙතන ඉඩම් වල ආරම්භක ශේෂයක් තියෙන විදිහක් නැහැ. ෂේ කරන්නේ නැහැ ඉඩම්. ඒ නිසා ෂේ වලට වත්කම් ෂේවින් ඉඩම් වලට වත්කම් ෂේවින් කරන්නේ. ඒ නිසා මේ තීරුව ෂේ කොටස මෙතන සඳහන් වෙන්නේ. ගොඩනැගිලි වලට ආරම්භක ශේෂයක් තියෙන්න ඕන. ඊට පස්සේ යන්ත්‍ර වලට ආරම්භක ශේෂයක් තියෙන්න ඕන. ලී බඩු වලට ආරම්භක ශේෂයක් තියෙන්න ඕන. මේ වර්ෂයේ ආරම්භයේ අදාළ වත්කම් වලට තියෙන ෂේ වෙන් කිරීම ගිණුමේ ෂේෂය තමයි මෙතනින් පෙන්වන්නේ. හරස් හතර එකතු කරනවා මෙතනින්. ඊට පස්සේ ඉවත් කිරීම වලට අදාළ ෂේ මෙතනින් අඩු කිරීමක් කරනවා. යම්කිසි වත්කමක් වර්ෂයේ මැද ඉවත් කිරීමක් කරනවා නම් ඒක අඩු කරන්න ඕන මේ ආකාරයෙන්. ඊට පස්සේ ප්‍රත්‍යාගනට අදාළ ෂේ ප්‍රත්‍යාගන්නේ කරනවා නම් යම්කිසි වත්කමක් ඒකට අදාළ ෂේ අඩු කරන්න ඕන. ෂේ වෙන් කිරීම ගිණුම හර වෙන ප්‍රමාණයන් මේ අඩු කරලා තියෙන්නේ. ඊට පස්සේ වාර්ෂික ෂේ කරන්න ඕන.
ෂේ කරන වත්කම් වල වාර්ෂික ෂේ ගණනය කරලා ඒවා එකතු කරනවා. ඊට පස්සේ මේ ෂේ කොටසේ අවසාන එකතු මේ මෙතනින් ගන්න ඕන. මේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේ උඩින් ගන්නවා අපි වත්කම් ගිණුමේ එකතුන් ගත්තා. ඊට පස්සේ ෂේ කොටසේ ෂේ වෙන් කිරීම ගිණුම වල එකතුන් ගත්තා. ඊට පස්සේ වත්කම් ගිණුමින් ෂේ වෙන් කිරීම කොටස අඩු කරලා අවසාන ෂේෂය ගන්නවා. අපි ඒකට සුද්ධ කියලා කියනවා. මේ සුද්ධ වටිනාකම් තීරුව අවසානයෙන් අපි ගන්නවා. ඒ අවසානයේ මේ එකතු තීරුවෙත් මේ අවසානයේ තියෙන මේ වටිනාකම දෙන්න මේ වටිනාකම තමයි අපි මූලික තත්ත්ව ප්‍රකාශනයේට මාරු කරන්නේ. සටහන් අංක 4 යටතේ දීපල පිළිවෙතාව උපකරණ කියලා BME කොටස BME වටිනාකම අපි දීපල පිළිවෙතාව උපකරණ ගණනය කිරීමේ සටහනින් ගත්තේ. ඒතර මූලික තත්ත්ව ප්‍රකාශනයේ තනියගයක් විදිහට තමයි වාර්තා වුණේ මෙතන. මූලික තත්ත්ව ප්‍රකාශනයේ ඊළඟ අවස්ථාව භාවිත අයිටි වත්කම්. භාවිත අයිටි වත්කම් කියලා කියන්නේ කලබදු ක්‍රමයේ යටතේ වත්කම් අත්පත් කරගෙන තියෙනවා නම් ඒවා සටහන් අංක 5 යටතේ පිළිදරව් කරන්න ඕන. ඊට පස්සේ වටිනාකම් වලට තනියගයක් විදිහට සටහන් අංක 5 එකතුව මෙතනින් සටහන් කරන්න ඕන. සටහන මේ විදිහට නිශ්චිත ආකෘතියක් මේකට නැති වුණත් මේ ආකෘතිය භාවිත කරන්න පුළුවන්. භාවිත අයිටි වත්කම්, ඒ කියන්නේ කල්බදු වත්කම්. කල්බදු වත්කම් වලට උදාහරණ දෙකක් මම දක්වලා තියෙනවා. යන්ත්‍ර සහ රත වාහන, ඊළඟ තීරුව එකතු තීරුව, හරස් අතර එකතු ගන්න තීරුව. ඊට පස්සේ ආරම්භක ශේෂී වර්ෂයේ ආරම්භයේ කල්බදු වත්කම් තියෙනවා නම් ඒ එකතු මෙදක් මෙතනින් සටහන් කරන්න පුළුවන්. ඊට පස්සේ වර්ෂයේ කල්බදු වත්කම් අත්පත් කර ගැනීම තියෙනවා නම් ඒවා මෙතනින් ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ වත්කම් ගිණුම් වල එකතුව මෙතනින් මේ ආකාරයට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ෂේ වෙන් කිරීම කොටස මෙතනක් තියෙන්නේ. ෂේ වෙන් කිරීම වල වර්ෂයේ ආරම්භයේ ශේෂයන් තියෙනවා නම් මෙතනින් ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ වාර්ෂික ෂේ වීම සටහන් කිරීමෙන් පසුව ෂේ වෙන් කිරීම වල එකතු මේ තීරුවෙන් ගන්න පුළුවන්. මේ විදිහට ෂේ වෙන් කිරීම වල එකතු ගන්නවා. ඊට පස්සේ වත්කම් ගිණුම් වල එකතුන් වලින් ෂේ වෙන් කිරීම වල එකතුන් අඩු කරායින් පස්සේ අවසාන ශේෂය අපිට ගන්න පුළුවන් සුද්ධාගේ. මෙන්න මේ වටිනාකම තමයි අපි මූලික ප්‍රකාශනයේ මාරු කරන්න ඕන. භාවිත අයිටි වත්කම් කියලා. මේ මෙතන මේ විදිහට මේ කල්බදු වත්කම් කියලා සටහන් කරන්නත් පුළුවන්. මේ විදිහට අපි භාවිත අයිටි වත්කම් සටහන් කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ජංගම නොවන වත්කම් වල ආයෝජන. ඒ කියන්නේ වෙනත් සමාගමක වෙනත් ස්ථානයක දීර්ඝ කාලීනව ආයෝජනය කරලා තියෙන වත්කම් තියෙනවා. ඒවා මෙතනින් පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ මූලික තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් පෙන්වන්න පුළුවන්. ජංගම වත්කම් උදාහරණ කිහිපයක් මෙතන දක්වලා තියෙනවා. තොග, වෙනද ලැබිය යුතු දෑ, වෙනත් ලැබිය යුතු දෑ, මුදල් හා මුදල් සමාන දෑ. ඒතර තොග වර්ග කිහිපයක් ව්‍යාපාරයේ තියෙනවා, සමාගමේ තියෙනවා නම් පෙරවැඩක එකතු කර මෙතන එකතුව මෙතනින් සටහන් කරන්න ඕන. ඊට පස්සේ වෙනද ලැබිය යුතු දෑ සටහනකින් පෙන්වන්න ඕන. සටහන් අංක 6 සටහන් වලින් අපිට මේ ආකාරයෙන් පිළියම් කරන්න පුළුවන්. මේවා නිශ්චිත ආකෘති නැති වුණත් සාමාන්‍ය එකතුවක් විදිහට ගන්න පුළුවන්. සටහන් අංක 6 වෙනද ලැබිය යුතු දෑ ආරම්භක ශේෂය මෙතනින් සටහන් කරලා ඊට පස්සේ බොල් ණය වගේ දේවල් අඩු කරලා හානි කරන ලාභ සඳහා හිඩ ඇරීම් අඩු කරලා අවසන් ශේෂය කියන්නේ සුද්ධ ණය ශේෂය වෙනත් විදිහකින් කියන සුද්ධ ණය ශේෂය නැත්තම් වෙනද ලැබිය යුතු දෑ මේ විදිහට ජංගම වත්කම් වල පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ වෙනත් ලැබිය යුතු දෑ තනියගයක් විදිහට මේකට පෙන්වන්නේ. පෙරවැඩක වෙනත් ලැබිය යුතු දෑ එකතුවක් අරගෙන ඒකතු තමයි මෙතන පෙන්වන්න ඕන. මේ විදිහට අපිට වෙනත් ලැබිය යුතු දෑ පෙරවැඩවල පෙන්වන්න පුළුවන්. ලැබිය යුතු පොලි, ලැබිය යුතු ලාභාංශ, ලැබිය යුතු රක්ෂණ වන්දි, ලැබිය යුතු ගෙවල් කුලි ඒ ආකාරයෙන් සමාගම තියෙන්න පුළුවන්. ඒ එකතු අපි ජංගම වත්කම් වල පෙන්වන්න ඕනේ. ඊට පස්සේ මුදල් හා මුදල් සමාන දෑ වලට සටහන් අංක 7 යටතේ පෙන්වන්න ඕනේ. සටහන් අංක 7 යටතේ පෙන්වන සටහන් එකතු තමයි මෙතනින් ගන්න ඕන. මේ විදිහට සටහන් හදන්න පුළුවන්. සටහන් අංක 7 මුදල් හා මුදල් සමාන දෑ සුළු මුදල් ශේෂය ගන්න පුළුවන්, මුදල් ශේෂය ගන්න පුළුවන්, බැංකු ශේෂය ගන්න පුළුවන්, කෙටි කාලින බිල්පත්, ත්‍රිමාසික භාණ්ඩාගාර බිල්පත් ආදී ඒ ටික මුදල් හා මුදල් සමාන දෑ වලට එකතු වෙන දේවල්. ඒ වගේ එකතු මේ විදිහට අපිට ජංගම වත්කම් වල පෙන්වන්න පුළුවන් සටහන් අංක 7 යටතේ. එතකොට ජංගම නොවන වත්කම් වල එකතුව, ජංගම වත්කම් වල එකතුව, මේ දෙකේ එකතුවෙන් තමයි මුළු වත්කම්
එකතු එන්නේ. ඊට පස්සේ මූලික தত্ত্ব ප්‍රකාශනයේ ඊළඟ කොටස හිමිකම් හා වගකීම් කොටස. හිමිකම් හා වගකීම් යටතේ අපි කොටස් දෙකකින් පෙන්නනවා. පළවෙනි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන, ඊට පස්සේ සංචිත. සමාගමක හිමිකම සමානිත වෙන්නේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ සහ සංචිත වල එකතුවෙන්. මෙම වටිනාකම් අපි ලබා ගන්න ලබන්නේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශයෙන්. මේ කොටස මේක තුන් සියලුම හිමිකම් වෙනස් වීම ප්‍රකාශයෙන් ලබා ගන්න අවසාන එකතුන්. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ දෙවෙනි තීරුවේ සඳහන් කරන ඒ සංචිත තුනක් දක්වලා තියෙන. ඒ තුනේ එකතුන් මේ ආකාරයෙන් අපිට ඉස්සරහට ගන්න පුළුවන්. ඊට පස්සේ ජංගම නොවන වකීම්. දීර්ඝකාලීන පියවිදු වකීම්. උදාහරණ කීපයක් දක්වලා තියෙනවා. බැංකු ණය, වෙනත් දීර්ඝකාලීන ණය, කල්බදු ණය. ඒකතු ගන්නවා. ඊට පස්සේ ජංගම වකීම් වෙනත් ගෙවිය යුතු දෑ. වෙනත් ගෙවිය යුතු දෑ සමාගමේ කීපයක් තියෙනවා නම් පෙර වැඩවල පෙන්වන්න ඕන. පෙර වැඩක් මේ විදිහට පෙන්වන්න ඕන වෙනත් ගෙවිය යුතු දෑ. ගෙවිය යුතු ලක්ෂණ, ගෙවිය යුතු වරිපණම්, ගෙවිය යුතු ප්‍රචාරණ, ගෙවිය යුතු පොලි ආදී වශයෙන් සමාගමේ තියෙන වෙනත් ගෙවිය යුතු වෙනත් දෑ තියෙනවා. ඒවා එකතු මේ විදිහට අපි මූලික தত্ত্ব ප්‍රකාශනයේ පෙන්වන්න ඕන. ජංගම වකීම් ඊට පස්සේ කල්බදු ණයවල ජංගම කොටස. ඒ කියන්නේ වර්ෂයක් තුළදී කල්බදු ණයවල ජංගම කොටස ජංගම වකීම් වල පෙන්වන්නේ. වර්ෂයට වඩා ඊළඟ වර්ෂවලදී ගෙවන කල්බදු ණය ජංගම නොවන වකීම් වල පෙන්වන්නේ. ඊට පස්සේ කෙටි කාලින ප්‍රතිපාදන මොනවා හරි තියෙනවා වෙන් කිරීම වගේ දේවල් තියෙනවා පෙන්වන්න ඕන මෙතන. ඊට පස්සේ දීර්ඝ කාලීන ණයවල ජංගම කොටස. දීර්ඝ කාලීන ණයවල වර්ෂයක් තුළදී ගෙවන කොටස ජංගම කොටස වෙනවා. ඒ කොටස මෙතන පෙන්වන්න ඕන. ඊට පස්සේ ජංගම වකීම් වල එකතු ඉස්සරහට ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය කොටස් සංචිත ජංගම වකීම් වල එකතු මුළු හිමිකම් හා වකීම් අතර මෙතනින් ලබා ගන්න පුළුවන්. මේ විදිහට මේ මුළු හිමිකම් හා වකීම් වලට සමාන වෙන්න ඕන මුළු වත්කම් වල එකතු. මේ මෙතනින් ගන්න මුළු වත්කම් වල එකතු මුළු හිමිකම් හා වකීම් වලට සමාන වෙන්න ඕන. මේ මූලික தত্ত্ব ප්‍රකාශනයෙන් පෙන්වනු ලබන්නේ යම් කිසි දවසක කියන්නේ ගිණුම් වර්ෂයේ අවසන් දවසේ තියෙන වත්කම් වගකීම් හිමිකම් පෙන්වන ලේඛනය තමයි මූලික தত্ত্ব ප්‍රකාශනය කියලා කියන්නේ. මූලික ප්‍රකාශන කටලයක අඩංගු වෙන අවස්ථා තුනක් අපි බැලුවා. ලාභ සහ වෙනත් ස්ථිර ආදායම් ප්‍රකාශනයේ, ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශනයේ, මූලික தত্ত্ব ප්‍රකාශනයේ, මුදල් පුරා ප්‍රකාශනයේ ඊළඟ මාතෘකාවේදී සාකච්ඡා කරනවා. ඊට පස්සේ ගිණුම් ප්‍රතිපත්ති හා සටහන් අපි සටහන් පිළිවෙල කරා. ඒ සටහන් හෙළිදරව් කිරීමක් කරන්න ඕන බාහිර පාර්ශවයන්ගේ දැන ගැනීම සඳහා. මේ සටහන් අංක කීපයක් හරියට අපි සාකච්ඡා කරා. එකක් වෙනත් ආදායම් සටහන් අංක 1, සටහන් අංක 2 බදු පෙරලාභය ගන්න කිරීම සඳහා පාත වියදම් අඩු කර ඇත කියලා දෙවෙනි සටහන පිළිවෙල කරා. ඊට පස්සේ සටහන් අංක 3 පිළිවෙල කරා බදු කොහොමද ගැලපී කියලා. ඊට පස්සේ සටහන් අංක 4 දීපල පිළිවෙල කරන සම්බන්ධයෙන් සටහන පිළිවෙල කරා. සටහන් අංක 5 යටතේ භාවිත ආයතය ඇතිවත්කම්, ඒ කියන්නේ කල්බදුවත්කම් පෙන්වනවා අපි. ඊට පස්සේ සටහන් අංක 6 යටතේ ලැබිය යුතු වෙනද ලැබිය යුතු බෑ පෙන්වනවා. සටහන් අංක 7 යටතේ මුදල් හා මුදල් සමාන බෑ පෙන්වනවා. මේ මූලික ප්‍රකාශන කටලේ එක සංරචකයක් මේ සටහන් කියන එක. ඊට පස්සේ ගිණුම් කරන ප්‍රතිපත්ති කියලා කියන්නේ මේ මූලික ප්‍රකාශන පිළිවෙල කිරීම සඳහා නැත්නම් ගිණුම් කරන කාර්ය සඳහා යොදා ගන්න ලබන යම් කිසි රීතීන් ප්‍රතිපත්ති වාගේ දේවල් තියෙනවා නම් ඒවා හෙළිදරව් කිරීමක් කරන්න ඕන මූල්‍ය ප්‍රකාශන කටලේ තුල. ඒ ආකාරයට මූල්‍ය ප්‍රකාශන කටලේ පිළිවෙල කරන්න පුළුවන් LKS 1ට අනුව.